හරි 2016 මුලින්ම අපි බලමු එසේ ප්‍රශ්නේ හරිද මුලින්ම අපි එසේ ප්‍රශ්නේ බලමු හරි හරි එහෙනම් බලමු 2016 මුලින්ම තියෙන්නේ අපිට පරිවර්තනයක් 7 වෙනි ප්‍රශ්නේ සිම්පල් A මුලින්ම පරිවර්තනයක් තියෙන්නේ ඒ පරිවර්තනය මෙන්න මේ වගේ කීටෝනයකින් පටන් අරගෙන හරිද ඔයයි කීටෝනයකින් පටන් අරගෙන මෙන්න මේ වගේ ප්‍රභේදයක් හදන්න තියෙනවා මෙන්න මේ වගේ ප්‍රභේදයක් මෙතනත් බෙන්සීන් වලයක් තමයි අකට සම්බන්ධ වෙලා තියෙන්නේ හරිද ඔය වගේ ගන්න තියෙන්නේ නේ ඔව් අපිට ප්‍රතිකාරක ලැයිස්තුවක් දීලා තියෙනවා ඒ ප්‍රතිකාරක ලැයිස්තුවේ තියෙන ප්‍රතිකාරක භාවිතා කරලා තමයි පරිවර්තනය කරන්න වෙන්නේ හරිද රයිට් එතකොට අපිට මුලින්ම කරන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක් මේක හොඳට අහගන්න මෙන්න මේ අවුරුද්දේ දැන් සිලබස් එකේ අපි ඕගනික් වල ඇල්කේන ඇල්කීන ඇල්කයින මධ්‍යසාර ෆීනෝල් බෙන්සීන් ඔය වගේ කාබනික සංයෝගයට ප්‍රතික්‍රියා උගන්වනවානේ හරි ප්‍රතික්‍රියා උගන්වනවානේ නේ දැන් බෙන්සීන් ඉපදවන ප්‍රතික්‍රියා නැත්නම් බෙන්සීන් සහභාගී වන ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා ඔය විදිහට අපි එක් කාබනික සංයෝගයකට උගන්වනවානේ ප්‍රතික්‍රියා එතකොට මේ ප්‍රතික්‍රියා ඇසුරෙන් තමයි ඕගොල්ලෝ පරිවර්තනයක් කරන්නේ ඒ වගේම මොකක් හරි ප්‍රතික්‍රියාවක් ඉගෙන ගත්තට පස්සේ ඒ ප්‍රතික්‍රියාවෙන් ආభాෂය අරගෙන ඕගොල්ලෝ හිතලා නැත්නම් ඕගොල්ලන්ට හිතන්න දෙන්න පුළුවන් නැත්නම් ඕගොල්ලන්ට හිතලා නිර්මාණය කරන්න පුළුවන් අලුත් ප්‍රතික්‍රියා එතනින් එහාට ඕගොල්ලන්ට හිතන්න දෙනවා සාමාන්‍ය විභාගයෙන් අන්න ඒකට හොඳ උදාහරණයක් තමයි මෙන්න මේ පරිවර්තන දැන් මීට ඉස්සෙල්ලත් අපි පරිවර්තන කතා කරානේ නේද මීට ඉස්සරත් අපි පරිවර්තන කතා කරා ඒතොර මේ පරිවර්තන වලදී ඕගොල්ලෝ දැක්කා දැන් අපි තියරි වශයෙන් යම්කිසි ප්‍රතික්‍රියාවක් ගන්නවා ඊට පස්සේ ඒ ප්‍රතික්‍රියාවෙන් ආభాෂය අරගෙන ඕගොල්ලන්ට අලුතෙන් හිතලා තව ප්‍රතික්‍රියා ගොඩනගන්න සිද්ධ වෙච්ච අවස්ථා ඕගොල්ලන්ට ඉස්සෙල්ලා පරිවර්තන කරද්දී 2005 ඉඳන් අපි දැන් 2015 වෙනකම් පාස් වෙන ස්ටික් කරානේ එතකොට ඒ වගේ අහුවෙච්ච සමහර තැන්වලදී ඕගොල්ලෝ දකින්න ඇති අන්න ඒ වගේ ප්‍රතික්‍රියා. එහෙම නේද? ඔව්. දැන් නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා යාන්ත්‍රණ හැටියට ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ ඇල්කිල් හේලයිඩ් මධ්‍යසාර බවට පත් කිරීමට අදාළ යාන්ත්‍රණේ නේ. ඒ කියන්නේ තියරි හැටියට ඕගොල්ලෝ ඉගෙන ගත්ත යාන්ත්‍රණේ නේ. හැබැයි ඒකින් ආభాෂය අරගෙන නියුක්ලියෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා යාන්ත්‍රයක් කියන තවත් වෙනත් යාන්ත්‍රණයක් ඕගොල්ලන්ට විභාගෙට දීලා තියෙනවා. तो අරකින් ආభాෂය අරගෙන තමයි යාන්ත්‍රණේ ලියන්නට වෙන්නේ. තේරුණාද? ඒ වගේ තැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා මීට කලින්. ඉතින් මේ පරිවර්තනෙත් ඒ වගේම තමයි. හරිද? right දැන් අපිට මේක පටන් ගන්න පුළුවන් නේ මෙහෙම. දැන් ඔය දීලා තියෙන කාබනික සංයෝග සහ ඒ ප්‍රතිකාරක ටික දිහා බැලුවාම අපි කොහොමද මේක පටන් ගන්න? අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. හරි. දැන් මේකේ සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දීලා තියෙනවනේ. හරි. සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දීලා තියෙනවා. මෙයාට සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් ජලය දැම්මහම ඔයගොල්ලෝ දන්නවා කීටෝනයේ ඔක්සිහරණය වෙලා ද්විතීක මධ්‍යසාරයක් හදනවා නේ. ওই ද්විතීක මධ්‍යසාරය නිකන් මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ ද්විතීක මධ්‍යසාරයක්. හරිද? පැහැදිලිනේ? ඔව්. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන්
මෙයාට සාන්ද්‍ර සල්ෆියුරික් දාලා මේ වගේ ඇල්කීනයක් හදාගන්න. මේ වගේ ඇල්කීනයක් හදාගන්න පුළුවන්. දැන් තේරුම් ගන්න මේ ද්විතීක මධ්‍යසාරයෙන් මෙන්න මේ ඇල්කීන හදද්දී මේ OH කාණ්ඩයේ හයිඩ්‍රජන් ගලවන්නේ මේ කාබන් ගින්න හයිඩ්‍රජන් ගේ. හරිද? ඇයි ඒ? මෙතන කාබන්ට හයිඩ්‍රජන් එක්කෙනෙක්වත් නැහැ. හරි? බෙන්සීන් වලේ මෙතන කාබන්ට හයිඩ්‍රජන් එක්කෙනෙක්වත් නැහැ. ඒතර මේ OH හයිඩ්‍රජන් ගලවන්නේ මේ කාබන් ගේ. හරිද? ඒතර මේ වගේ ඇල්කීනයක් එක්ක. ඊට පස්සේ ඕගොල්ලන්ට කරන්න පුළුවන් මෙහාට දාන්න Br2. දැන් Br2 දීලා තියෙනවනේ. ප්‍රතික්‍රියා මාධ්‍යයේ Br2 දීලා තියෙනවා. හරි. તો Br2 දැම්මහම වෙන්නේ මේ කාබන්ලා දෙන්නට බ්‍රෝමීන්ලා දෙන්නෙක් සම්බන්ධ වෙනවා නේද? මේ වගේ බ්‍රෝමීන්ලා දෙන්නෙක් සම්බන්ධ වෙනවා. right. ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? මධ්‍යසාරීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දීලා තියෙනවනේ. එතකොට මෙයාට මධ්‍යසාරීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම කාවද හැදෙන්නේ? මෙයාට දාන්න මධ්‍යසාරීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයාට මධ්‍යසාරීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දැම්මහම මේ වගේ ඇල්කයිනයක් ලැබෙනවා. ඒතර මේ ඇල්කයිනය විශේෂිතයි නේ. ඇයි? අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයින. හරි. දැන් මෙතනින් එහාට කොහොමද හිතන්නේ? හරි. මෙතනින් එහාට කොහොමද ඔයගොල්ලෝ පරිවර්තනෙ හිතන්නේ? මෙතනින් එහාට හිතන හැටි ඉතාමත්ම වැදගත් වෙනවා. හරි. දැන් හොඳට බලන්න. හරි. හොඳට බලන්න ප්‍රතිකාරක ලැයිස්තුවේ දීලා තියෙන ඕගොල්ලොන්ට ග්‍රීනාඩ් කෙනෙක්. ප්‍රතිකාරක ලැයිස්තුවේ ග්‍රීනාඩ් කෙනෙක් දීලා තියෙනවා. කවුද ඒ ග්‍රීනාඩ්? මෙන්න මෙයානේ. C2H5 MgBr. මෙන්න මේ වගේ ග්‍රීනාඩ් කෙනෙක් දීලා තියෙනවා. හරි. මේ වගේ ග්‍රීනාඩ් කෙනෙක් දීලා තියෙනවනේ ප්‍රතිකාරක මාධ්‍ය. ඔව්. දැන් මෙතනින් පස්සේ හිතන්නේ මෙහෙමයි. මේ බලන්න. මේ ග්‍රීනාඩ් ගත්තාම ඕගොල්ලෝ දන්නවා මේ ග්‍රීනාඩ්ගේ මේ R කාණ්ඩය ඩෙල්ටා මයිනස් නේ. R කාණ්ඩය ඩෙල්ටා මයිනස්. මේ MgBr කොටස ඩෙල්ටා ප්ලස් ඩෙල්ටා ධන. ඒ වගේම මෙන්න මේ ඇල්කයින් එක ගන්න. මම එකයි කිව්වේ. මේ 2016 මේ පරිවර්තන ඉතාම වැදගත්. හරි. මේ ඇල්කයින් එක ගන්න. මේ ඇල්කයින් දිහා බැලුවාම ඕගොල්ලන්ට පැහැදිලිද? මේ ඇල්කයිනේ මෙයා විශේෂිත ඇල්කයිනයක් කියවනේ. අර අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයිනේ මේ කාබන් වටා තියෙන ව්‍යාජ ඉලෙක්ට්‍රෝන ඌනතාව. හරි. ඒ නිසා මේ ඇල්කයිනේ මේ කාබන් ප්‍රමුඛ මේ කොටස ඩෙල්ටා ඍණ වෙනවා. හයිඩ්‍රජන් ඩෙල්ටා ධන වෙනවා. එතකොට තේරුම් ගන්න මෙන්න මේ ග්‍රීනාඩ් සහ මෙන්න මේ අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයිනේ එකිනෙකට ප්‍රතික්‍රියා වෙනවා. තේරුණාද මං කියපු දේ? මේ අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයිනේ සහ මේ ග්‍රීනාඩ් එකිනෙකට ප්‍රතික්‍රියා වෙනවා. හරි. දැන් ඔයගොල්ලෝ එහෙම ප්‍රතික්‍රියාවක් සිලබස් එකේ ඉගෙන ගන්නේ නැහැ. හරි. දැන් මේ දෙන්නා ප්‍රතික්‍රියා කරාම හැදෙන ඵල මොනවද කියලා ඔයගොල්ලෝ තේරුම් ගන්නේ කොහොමද? තේරුම් ගන්න මේ දෙන්නා ප්‍රතික්‍රියා කරාම හැදෙන ප්‍රතිඵල ගොඩ නැගින්නේ මෙන්න මේ විදිහට. කොහොමද? ග්‍රීනාඩ්ගේ ඍණ ද්‍රවීය කෙනා මේ ඇල්කයිනේ ධන ද්‍රවීය කෙනා එක්ක එකතු වෙනවා. ඊට පස්සේ ග්‍රීනාඩ්ගේ ධන ද්‍රවීය කෙනා ඇල්කයිනේ ඍණ ද්‍රවීය කෙනත් එක්ක එකතු වෙනවා. තේරුණාද? එතකොට මේ දෙන්නාගේ ප්‍රතික්‍රියාවෙන් ප්‍රතිඵල හැදෙන්නේ මෙහෙමයි. මේ බලන්න. ඇල්කයිනේ ධන ද්‍රවීය කෙනා ග්‍රීනාඩ්ගේ ඍණ ද්‍රවීය කෙනත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. එකතු වෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තට මොකද්ද වෙන්නේ? ග්‍රීනාඩ්ගේ ධන ද්‍රවීය කෙනා ඇල්කයිනේ ඍණ ද්‍රවීය කොටසත් එක්ක එකතු වෙනවා. තේරුණාද? එතකොට දැන් ඕගොල්ලෝ මෙතෙන්ට වෙනවා මේ ඇල්කයිනේ ආවනේ. එතකොට මේ ඇල්කයිනෙට මම දානවා කාවද? මම මේ ප්‍රතික්‍රියාව පල්ලෙහැලියක්. හරිද? ඒ ඇල්කයිනෙට දාන්න C2H5 MgBr. ඒත් එක්කම දාන්න ඕනේ මොනවද? වියලි ඊතර. හරි. වියලි ඊතර දාන්න ඕනේ. නැත්නම් මේක ජලීය මාධ්‍යම මොකදදී ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න බෑනේ. මොකද ග්‍රීනාඩ් විනාශ වෙනවනේ. තේරුණාද? පැහැදිලිද? තේරුණානේ? ඔව්.
එතකොට මෙයාට මේ ග්‍රීනාඩ් වියලීතර මාධ්‍යයේ දැම්මහම මොකද්ද වෙන්නේ? ඇල්කයිනේ ඍණ ද්‍රව්‍ය කෙනා ග්‍රීනාඩ්ගේ ධන ද්‍රව්‍ය කෙනත් එක්ක එකතු වෙනවා. ඊට පස්සේ ඇල්කයිනේ ධන ද්‍රව්‍ය කෙනා ග්‍රීනාඩ්ගේ ඍණ ද්‍රව්‍ය කෙනත් එක්ක එකතු වෙනවා. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි මේකින් හැදෙනවා මෙන්න මේ වගේ කෙනෙක්. මෙතන තේරුම් ගන්න අයනිකයි හරි. මෙතන අයනික බන්ධනයක් තමයි හැදෙන්නේ හරි. මෙන්න මේ වගේ කෙනෙක් හැදෙනවා. තේරුණාද? ඊළඟට මේ බලන්න. ග්‍රීනාඩ්ගේ ඍණ ද්‍රව්‍ය කෙනා මෙතන ඇල්කයිනේ ධන ද්‍රව්‍ය හයිඩ්‍රජන් එක්ක එකතු වෙලා හැදෙනවා මෙන්න මේ වගේ ඇල්කේනයක්. කවුද මේ? එතේන්ම හදනවා. මේ එතේන් හැදෙනවා හරි. එතේන් කෙනෙක් කෙනා මෙතනින් එහාට පරිවර්තනයට ඕන වෙන්නේ නැහැ. නමුත් එතේන් හැදෙනවා. පැහැදිලිද මේ? දැන් අපිට අවශ්‍ය වෙන්නේ මෙතනින් හදාගත්ත මෙන්න මේ අයනික සංයෝගය. මෙන්න මේ අයනික සංයෝගය තමයි මෙතනින් එහාට අපිට ඕන වෙන්නේ. ඉතින් මෙහෙමනේ මෙයා සාමාන්‍ය ග්‍රීනාඩ් කෙනෙක්ව තමයි හරි. මෙයා සාමාන්‍ය ග්‍රීනාඩ් කෙනෙක්ව තමයි. ඇයි ඉතින් තේරුම් ගන්න මේ මෙතන මේ ත්‍රිබල් බොන්ඩයක් සහිත බෙන්සීන් වලයක් සහිත කෙනෙක් වුණාට මෙයා ආර් කාණ්ඩයක් හරි. තේරුණාද? එයා ඇල්කිල් කාණ්ඩයක්. රයිට්. දැන් ඔයගොල්ලන්ට ඔක හිතා ගන්න පුළුවන් වුණාද? ඔක තේරුම් ගන්න පුළුවන් වුණාද එතනදී? කියන්න. ඒක එතනදී තේරුම් ගන්න පුළුවන් වුණාද නැත්නම් තේරුම් ගියේ නැද්ද එහෙම දෙයක් කරන්න ඕනේ කියලා? කියන්න බලන්න. තේරුණාද? හරි. එහෙනම් එතනින් එහාට කොහොමද ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ? මම එහෙනම් ඊළඟ පියවර ලියන්නම් මට ඉඩ අවශ්‍යයි. එසම මකන්නද? මකන්න දුන්නද ඉතින්? කියන්න. මකන්න දෙපාර. හරි. හරිනේ? හරිද? රයිට්. එහෙනම් මම අවසාන පියවර දැන් ලියනවා. කොහොමද? එහෙමයි සිද්ධ වෙන්නේ. මම ඒකයි කිව්වේ මේ පරිවර්තන ඉතාම වැදගත්. හරි? ඒ මීට කලින් මෙහෙම ප්‍රතික්‍රියාව ඕන දැනගන්නේ නැහැ. හැබැයි එතනදී හිතලා ගන්න පුළුවන් වෙන්නේ. තේරුණාද? right. එහෙනම් මම අවසාන එතනින් පස්සේ මෙන්න මේ ග්‍රීනාඩ් හදාගත්තාට පස්සේ වෙන දේ මම දැන් ලියන්නයි යන්නේ. හරි. එහෙනම් දැන් ඔයගොල්ලෝ මේ වගේ කෙනෙක් හදාගත්තනේ. මේ වගේ කෙනෙක් හදාගත්තනේ. හරිනේ? right. උතනින් පස්සේ හිතන්නේ මෙහෙමයි. උතනින් පස්සේ හිතන්නේ මෙහෙමයි. උතනින් පස්සේ හිතන්නේ දැන් මෙයා අයනිකයි. හරි? මෙයා අයනිකයි කියන්නේ මෙතන ඉන්නවා MgBr ධන කෙනා සහ මෙන්න මෙහෙම ඍණ කෙනෙක්. කාබන් මත මේ වගේ එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් තියෙන ඍණ කෙනෙක්. තේරුණාද? ඊළඟට වෙන්නේ මෙහෙමයි. ඊළඟට උතන වෙන්නේ දැන් මෙතන ඉන්නවනේ කවුද? කීටෝනය. මෙයාට දාන්න ඒ කීටෝන. මුලින් කීටෝනේ දෙවණියට ජලය දාන්න. සාමාන්‍ය විදිහට ග්‍රීනාඩ් ජල විච්ඡේදනයක් කරන්නේ. හරි? තේරුණාද? තේරුණාද? සාමාන්‍ය ග්‍රීනාඩ් ජල විච්ඡේදනයක් කරන්නේ. පැහැදිලිද? එතකොට අර ග්‍රීනාඩ් ජල විච්ඡේදන ප්‍රතික්‍රියාව ඔයගොල්ලෝ දැකලා තියෙනවා ආර් කාණ්ඩය ගිහිල්ලා මේ කාබන්ට පහර දෙනවා. ඒ වගේ මේ ඍණ ආරෝපිත කාබන් මත එකසර ඉලෙක්ට්‍රෝන යුගලකුත් තියෙනවා. මේ කෙනා ගිහිල්ලා මේ කාබන්ට පහර දෙනවා. තේරුණාද? ඉතින් කෙලින්ම පහර දුන්නාම අවසාන ප්‍රතිඵලය තමයි හැදෙන්නේ. මේ පියවර දෙකම එකට කරන්න. හරි? ජල විච්ඡේදන පියවර එකටම කරන්න. එහෙනම් මේ ආර් කාණ්ඩ ගිහිල්ලා ඒ කාබන්ට සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා මෙන්න මේ වගේ අවසානයේ ප්‍රතිඵලය දෙනවා. තේරුණාද? හරිද? පැහැදිලි නේ ක්‍රමේ? හරිද?
වැඩි හරිනේ right දැන් පියවර 9කට අඩුවෙන් කරන්න ඕනේ. ඉතින් අපි පියවර 9කට ගියේ නෑ නේ. ඊට වඩා අඩු සංඛ්‍යාවකින් කරනවා. හරිද? right එහෙනම් ඊළඟ ටිකට යමුද? යමුද ඊළඟ ටිකට? මේකේ මොකක් හරි වෙන ගැටලුවක් තියෙනවද? ගැටලු මොනවා හරි තියෙනවද? නැද්ද? නෑනේ. right එහෙනම් අපි ඊළඟ ටිකට යමු. right ඔන්න අපිට දීලා තියෙනවා පරිවර්තනයක් කරන්න. එතනදී අපිට මේ කොටු පිරවීමක් තමයි කරන්න තියෙන්නේ. තේරුණාද? right එහෙනම් අපි ඊළඟට යමු. තොර මේක simple b හරි simple b දැන් ඒක තියෙන්නේ අපිට මේ වගේ toluene පටන් ගන්න තියෙන්නේ හරි මෙතිල් බෙන්සීන් toluene පටන්ගෙන අවසානයේදී තියෙනවා අපිට තරමක් විශාල කෙනෙක්ව හදන්න. කවුද ඒ කෙනා? මේ බලන්න. මෙන්න මෙහෙම කෙනෙක්නේ. මෙන්න මෙහෙම කෙනෙක්. මෙන්න මෙහෙම කෙනෙක්ව තමයි හදන්න තියෙන්නේ. හොඳට බලන්න. මෙයා කවුරු කෙනෙක්ද? මෙයා එස්ටරයක්. තේරුණාද? මෙයා එස්ටරයක්. එතන ඔයගොල්ලෝ දන්නවා එස්ටරයක් හැදෙන්නේ කාබොක්සිලික් අම්ලයක් සහ මධ්‍යසාරයක් එකිනෙකට ප්‍රතික්‍රියා වෙලා. හැබැයි තේරුම් ගන්න දැන් මේකේ අවසාන පියවර දිහා බලන්න. අවසාන පියවර දිහා දැක්කම ඕනම මෙන්න මෙහෙම අදහසක් එන්න ඕනේ. මේ බලන්න. කිසියම් ප්‍රභේදයක් සෝඩියම් බෝරොහයිඩ්‍රේට් සමග ප්‍රතික්‍රියා වෙලා තමයි මෙයාව හැදලා තියෙන්නේ. කිසියම් ප්‍රභේදයක් සෝඩියම් බෝරොහයිඩ්‍රේට් සමග ප්‍රතික්‍රියා වෙලා තමයි මෙන්න මෙයාව ගොඩනැගිලා තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පැහැදිලිද මේ සංයෝගය දිහා බැලුවාම මෙතන මේ බලන්න මේ මෙතන CH OH CH3 කෙනෙක් ඉන්නවනේ. හරිද? බලන්න CH OH CH3 දැක්කද? මෙතන නිකන් ද්විතීක මධ්‍යසාරයක් නේද ඉන්නේ. ද්විතීක මධ්‍යසාරය. මට කියන්න කවුරු සෝඩියම් බෝරොහයිඩ්‍රේට් සමග ප්‍රතික්‍රියා කරාමද අදාළ ද්විතීක මධ්‍යසාරය හැදෙන්නේ? කියන්න. කවුරු සෝඩියම් බෝරොහයිඩ්‍රේට් එක්ක ප්‍රතික්‍රියා කරාමද ද්විතීක මධ්‍යසාරයක් හැදෙන්නේ? කවුද? කීටෝන. කීටෝන සෝඩියම් බෝරොහයිඩ්‍රේට් හමුවේ ඔක්සිහරණය වෙලා තමයි ද්විතීක මධ්‍යසාරයක් හැදෙන්නේ. එහෙනම් මට කියන්න මොන වගේ සංයෝගයක් සෝඩියම් බෝරොහයිඩ්‍රේට් එක්ක ප්‍රතික්‍රියා කරාමද කියන්න. මේ වගේ කෙනෙක් දෙන්නේ. පොඩි වෙනසක් වෙලා තියෙන්නේ. මෙයාව හැදින්න කිසියම් සංයෝගයක් සෝඩියම් බෝරොහයිඩ්‍රේට් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. එතනදී අදාළ සංයෝගයේ කවුරු හෝ ඔක්සිහරණය වෙන්න ඕනේ. නිකන් හිතන්න මෙතන කීටෝන කාණ්ඩයක් හිටියා කියලා. මේ බෙන්සීන්ට කීටෝන කාණ්ඩයක් සම්බන්ධ වෙලා හිටියා කියලා හිතන්නකෝ. ඉතින් හරිනේ. එතන කීටෝනයක් හිටියොත් එයා සෝඩියම් බෝරොහයිඩ්‍රේට් එක්ක ප්‍රතික්‍රියා වෙලා ඔක්සිහරණය වෙලා මේ ද්විතීක මධ්‍යසාරය දෙනව නේද? දෙනවනේ. එහෙනම් ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වගේ කෙනෙක්. හරි. මෙන්න මේ වගේ කෙනෙක්. මෙන්න මේ වගේ මෙතන කීටෝන කොටසක් තියෙන්න ඕන. තේරුණාද? මෙතන මේ වගේ කීටෝන කොටසක් තියෙන්න ඕන. ඇයි? මෙයා සෝඩියම් බෝරොහයිඩ්‍රේට් එක ප්‍රතික්‍රියා කරාම මොකද වෙන්නේ? මේ කීටෝන කොටස ඔක්සිහරණය වෙලා මේ ද්විතීක මධ්‍යසාරය දෙනවා. එහෙම නේද? හැබැයි කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්.
ඉතින් අනේ මෙතන ස්තරයක් නේ තියෙන්නේ. ඉතින් සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් හැමුවේ ස්තරෙත් ඔක්සිහරණය වෙන්න පුළුවන් කියලා තර්කයක් ගේන්න පුළුවන්. ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා කාබොක්සිලික් අම්ල හරි කාබොක්සිලික් අම්ල වගේ කට්ටිය ඔක්සිහරණය කරවන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ප්‍රබල ඔක්සිහාරක ඕනේ. මොනවා ඒ කට්ටියද? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් වගේ කට්ටිය ඕනේ. ඒ වගේම එස්ටර ගත්තොත් එස්ටර ඔක්සිහරණය කරන්න සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් වගේ ඔක්සිහාරක හරියන්නේ නැහැ. එස්ටර ඔක්සිහරණය කරන්නත් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එහෙම නැත්නම් සෝඩියම් එතනෝල් වගේ ඔක්සිහාරක ඕනේ. තේරුණාද? ඒ නිසා මේ සංයෝගයට සෝඩියම් බෝරෝහයිඩ්‍රේට් දැම්මයි කියලා ස්තරේ ඔක්සිහරණය වෙන්නේ නැහැ. කීටෝන විතරයි ඔක්සිහරණය වෙලා ද්විතීක මධ්‍යසාරි බවට පත්. තේරුණා නේද? right. දැන් එහෙනම් ඕගොල්ලන්ට මෙතනින් පස්සේ වැඩේ ලේසි. මොකක්ද හිතන්න තියෙන්නේ? මෙයා ස්තරයක් මේ ස්තරේ හදන්න හේතු වන කාබොක්සිලික් අම්ලය සහ මධ්‍යසාරය ටොලුයින්ගෙන් හදාගත්තා නම් වැඩේ හරි නේද? වැඩේ හරිනේ? එහෙනම් ඒක තමයි දැන් කරන්න ඕනේ. බලමු ඒක කොහොමද කරන්න කියලා. හරි. දැන් ඔයගොල්ලෝ මෙච්චර හිතන්න ඕනේ. මේ බලන්න. දැන් මෙයා ස්තරයක් නේ. මේ ස්තරේ හදන්න හේතු වෙච්ච කාබොක්සිලික් අම්ලය මෙයා නේද? කාබොක්සිලික් අම්ලය මෙයා නේද? කාබොක්සිලික් අම්ලය මෙයානේ. මධ්‍යසාරය කවුද? මධ්‍යසාරය මෙයා නේද? මෙතන කීටෝන කාණ්ඩේ පල්ලෙහිම. මධ්‍යසාරය මෙයා නේද? මේ දෙන්න ප්‍රතික්‍රියා වෙලානේ මේ ස්තරේ හැදිලා තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද? මේ ටොලුයින්ගෙන් මේ සංයෝග දෙක දැන් සංශ්ලේෂණය කරගන්න එක තමයි කරන්න ඕනේ. තේරුණා නේද? ඔය කොටු ගානට හරියන විදිහට ඒක කරන්න ඕනේ. පැහැදිලිද? තේරුණාද? right. එහෙනම් මෙහෙම දෙයක් කරන්න පුළුවන් මේ බලන්න. මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් ටොලුයින්ගෙන් එකපාරට මෙයාව හදාගන්න පුළුවන් නේ. අදාළ කාබොක්සිලික් අම්ලය එකපාරට හදාගන්න පුළුවන්. කොහොමද? ඇයි ඉතින් මෙයාට H+ KMnO කොහොමද දාන්නේ? දැන් මේකේ කොහෙවත් ප්‍රතිකාරක ලේස්තුවක් දීලා නැහැනේ. ප්‍රතිකාරක ලේස්තු නැහැ. Tamanට කැමති අයරකින් ප්‍රතිකාරක දාන්න පුළුවන්. එතකොට මෙතනින් හැදෙනවා අදාළ කාබොක්සිලික්. කවුද? ඔන්න බෙන්සොයික් නම් හැදුණා. බෙන්සොයික් හැදුණා. දැන් බෙන්සොයික් මෙයාව හදන්න ඕනේ. හැබැයි මේ වගේ කෙනෙක් මේ වගේ ස්වරූපයක් තියෙන කීටෝනිකුත් සහ මධ්‍යසාරිකුත් අඩංගු කෙනෙක්ව කාබනික සංයෝගයක් අපි දැන් මොන ක්‍රමයකට හරි හදාගන්න ඕනේ. දැන් ඕනට පැහැදිලි මෙන්න මේ වගේ දෙයක්. මේ හොඳට බලන්න. ඕනට පැහැදිලි නේද? හරිද? දැන් මෙතන ටොලුයින්ගෙන් R1 කියන ප්‍රතිකාරකය හමුවේ මම X1 කියන කාබනික සංයෝගය තමයි මේ හදාගන්නේ. එතකොට ඔතන ওই chart එකේ X1 කියන කාබනික සංයෝගය තමයි මෙයා. මේ බෙන්සොයින්. හරිද? එතකොට අවසානයේට සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙන කාබනික සංයෝගය තමයි මෙයා. එයාට ඒගොල්ලෝ අක්ෂරයක් දීලා තිනවා X5 කියලා. එතකොට X5 කියන එක්කෙනා ස්තරයක් එයා හැදෙන්නේ මේ මධ්‍යසාරය සහ මේ කාබොක්සිලික් අම්ලය ප්‍රතික්‍රියා වෙලා. තේරුණාද? right. එතකොට R6 කියන ප්‍රතිකාරකයේ හමුවේ තමයි මේ සංයෝගය නැත්නම් ස්තරේ හැදෙන්නේ. එතකොට R6 කියන ප්‍රතිකාරකයේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය වෙන්න ඕනේ කියන එක ඕගොල්ලන්ට ඔළුවට එන්න ඕනේ. පැහැදිලිද? හරි. දැන් මෙයා X1 නේ. X1 කියන කෙනාව එකපාරටම මොකද්ද? R4 කියන ප්‍රතිකාරකයක් සමුවේ ප්‍රතික්‍රියා කරලා X3 කියන කාබනික සංයෝගය බවට පත් කරනවා. අන්නේ කාබනික සංයෝගය සහ මේ මධ්‍යසාරය එකිනෙකට ප්‍රතික්‍රියා වෙලා තමයි කවුද? මෙන්න මේ ස්තරේ හදලා තියෙන්නේ. තේරුණාද? right. ඊළඟට මෙතන X1 කියලා බෙන්සොයික්
හරි බෙන්සොයික් කියන කාබොක්සිලික් අම්ලය හැදුවානේ. මෙයාව කිසියම් ප්‍රතිකාරක දෙකක් යටතේ ප්‍රතික්‍රියා කරවල මොකද කරලා තියෙන්නේ? යම් කිසි ප්‍රභේදයක් හදලා තියෙනවා. ඒතර ඒ ප්‍රභේදය මොකද කරලා තියෙන්නේ? මෙතන තියෙන මොකද්ද? කාබොක්සිලික් අම්ලය නැත්නම් බෙන්සොයික් අම්ලය සමග ප්‍රතික්‍රියා කරවල R5 කියන ප්‍රතිකාරය යටතේ X4 කියන කෙනාව හදලා තියෙනවා. ඒතර ඒ X4 නුයි මෙයාගෙන් එන X3 නුයි දෙන්න එකිනෙකට ප්‍රතික්‍රියා කරවලා තමයි මෙයාව හදලා තියෙන්නේ. right. දැන් අපි කොහොමද මේක හිතන්නේ? හරි. අපි දැන් කොහොමද මෙයාව හිතන්නේ? මේ බලන්න. එහෙම දෙයක් ඕන නම් හිතන්න පුළුවන්. හරි. මෙයාට දාන්න මේ බෙන්සොයිට්ට දාන්න ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දෙවනියට ජලය. එහෙම දැම්මහම මෙයා ඔක්සිහරණය වෙලා මොකද වෙන්නේ? ප්‍රාථමික මධ්‍යසාරය බවට පත් වෙනවනේ. හරි. ප්‍රාථමික මධ්‍යසාරය බවට පත් වෙනවා. හරි. ඊළඟට දැන් මෙතනින් හැදුණු කාබොක්සිලික් සහ මෙතන හැදුණු ප්‍රාථමික මධ්‍යසාරය දෙන්නවම ප්‍රතික්‍රියා කරනවා. අනේ බලන්නකෝ මේ මෙයා කාබොක්සිලික් අම්ලයක් මෙයා මධ්‍යසාරයක්. ඉතින් මේ දෙන්නගේ ප්‍රතික්‍රියාව මොකද්ද? මේ දෙන්නගේ ප්‍රතික්‍රියාව මොකද්ද? මේ දෙන්නාගේ ප්‍රතික්‍රියාව ස්ථරීකරණ ප්‍රතික්‍රියාවක් වෙන්න ඕන. එහෙනම් මේ දෙන්නාව ප්‍රතික්‍රියා කරනවා මම සාන්ද්‍ර සල්ෆියුරික් කියන උත්ප්‍රේරකයක් වගේ මෙතන සාන්ද්‍ර අම්ලයත් එක්කම ප්‍රතික්‍රියා කරනවා. එතකොට හැදෙනවනේ මෙන්න මේ වගේ කෙනෙක්. මෙන්න මේ වගේ ස්තරයක් හැදෙනවා. මෙන්න මේ වගේ ස්තරයක් හැදෙනවා. සාන්ද්‍ර සල්ෆියුරික් කියන ප්‍රතිකාරක යටතේ මම මේ දෙන්නාව ස්ථරීකරණ ප්‍රතික්‍රියාවකින් මම මෙන්න මේ වගේ ස්තරයක් හැදුවා. හරි. දැන් පොඩ්ඩක් අපි හිතපු විදිය වෙනස් වෙලා තියෙනවානේ. මම මුලින්ම කිව්වේ මෙයාව හදන්න හේතු වන කාබොක්සිලික් අම්ලය සහ අර අපි මෙතනින් ගන්න පුළුවන් යම් කිසි මධ්‍යසාරයක්. ඒ මධ්‍යසාරය කොහොම හරි මෙයාගෙන් හදාගමු කියලා මුලින් කිව්වේ. හැබැයි දැන් අපිට තේරෙනවා මේ chart එක දීලා තියෙන විදිහට ඊට වඩා පොඩ්ඩක් වෙනස් විදිහට තමයි අපිට ප්‍රතික්‍රියාව කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒව නේද? ඔව්. මේ බලන්නකෝ. දැන් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මම මෙයාට දානවා PCl5. මෙයාට PCl5 දැම්මොත් මෙයාගෙන් හැදෙනවනේ අම්ල ක්ලෝරයිඩ් එක. මෙයාගේ අම්ල ක්ලෝරයිඩ් එකක් හැදෙනවා. right. ඊළඟට මම කරන්නේ මෙතන හදාගත්තනේ මෙන්න මේ වගේ ස්තරයක්. මේ ස්තරයයි මේ අම්ල ක්ලෝරයිඩයයි එකිනෙකට ප්‍රතික්‍රියා කරනවා. හරි. තේරුණාද? මේකේ මේ අවසාන එකේ පොඩක් ඉන්න මේ මගේ අතින් මෙතන පොඩි වැරදීමක් සිද්ධ වෙලා තියෙනවා. මෙතන මේ CH3 නෙමෙයි මෙතන බෙන්සීන් වලයක් ඉන්නේ නේ. මෙතන බෙන්සීන් වලයක් ඉන්නේ. හරි. මෙතන බෙන්සීන් වලයක් ඉන්නේ. තේරුණාද? බෙන්සීන් වලයක් ඉන්නේ. මෙතනත් බෙන්සීන් වලයක් ඉන්නේ. මම CH3 කෙනෙක් දාලා බෙන්සීන් වලයක් ඉන්නේ. හරිනේ? right. දැන් මම කරන්නේ මම මෙතන හදාගත්තනේ අම්ල ක්ලෝරයිඩ් එක. මේ අම්ල ක්ලෝරයිඩය සහ මේ ස්තරේ මම ප්‍රතික්‍රියා කරනවා. දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඉතින් කොහොමද අම්ල ක්ලෝරයිඩ් එකේ ස්තරේකුයි ප්‍රතික්‍රියා වෙන්නේ කියලා. තේරුම් ගන්න දැන් මෙයාගේ බෙන්සීන් වලයක් ඉන්නවා. මේ සංයෝගයේ ස්තරේ බෙන්සීන් වල දෙකක්ම ඉන්නවා මේ. හරි. දැන් අපි දන්නවා බෙන්සීන් ඔයගොල්ලෝ දන්නවනේ ඉලෙක්ට්‍රෝෆිලික් ආදේශ ප්‍රතික්‍රියාන්ත
මේ බලන්නකො. එතකොට දැන් ඔයගොල්ලෝ දන්නවා අම්ල ක්ලෝරයිඩ් එකක් අපිට පුළුවන් අම්ල ක්ලෝරයිඩ් එක කීටෝන කොටස එස්ටර් එක බෙන්සීන් වලයකට ආදේශ කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා යාන්ත්‍රණයකින් අපිට පුළුවන් අම්ල ක්ලෝරයිඩ් එක ඒ කීටෝන කොටස බෙන්සීන් වලයකට ආදේශ කරන්න. ඒක දන්නවනේ. right. දැන් අපි ඒක තමයි මෙතනදි කරන්න යන්නේ. දැන් මේ හදාගත්ත එස්ටරේ බෙන්සීන් වල දෙකක් තියෙනවා. ඒකට අපි කරන්නේ මේ අම්ල ක්ලෝරයිඩේ ওই බෙන්සීන් වලයකට ආදේශ කරනවා. ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා යාන්ත්‍රණය. දැන් මේ අම්ල ක්ලෝරයිඩේ සහ මේ එස්ටරේ ප්‍රතික්‍රියා වුණාමනේ හරිනම් දැන් මෙයාව හැදෙන්න ඕනේ. දැන් අපිට පැහැදිලි මේ බෙන්සීන් වල දෙකෙන් මෙන්න මේ බෙන්සීන් වලයට තමයි මොකද්ද අම්ල ක්ලෝරයිඩේ කීටෝන කොටස සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක පැහැදිලිනේ. ඒක තේරෙනවනේ නේ? දැන් මේ අම්ල ක්ලෝරයිඩයයි මෙන්න මේ හරි. එහෙනම් අපි එහෙමින් බලමු මේක සාකච්ඡා කරමු. 2017 2007 සිම්පල් A 7 වෙනි ප්‍රශ්නය 2017 එසේ කොටසේ B පාර්ට් එකේ 7 වෙනි ප්‍රශ්නේ සිම්පල් A අපිට දීලා තියෙනවා පරිවර්තනයක් කරන්න මෙහෙම බෙන්සීන්ගෙන් පටන් අරගෙන මෙන්න මේ වගේ කාබනික සංයෝගයක් සංශ්ලේෂණය කරන්න තියෙනවා හරිද බෙන්සීන්ගෙන් පටන්ගෙන මේ වගේ කාබනික සංයෝගයක් සංශ්ලේෂණය කරන්න තියෙන්නේ එතකොට අපිට කියනවා පියවර 5කට නොවැඩි පියවර සංඛ්‍යාවකින් පරිවර්තනය කරන්න. පියවර 5කට වඩා වැඩි වෙන්න බෑ. හරි. කැමැති විදිහට අපිට මෙතනදී ප්‍රතිකාරක පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මම කරන්නේ මුලින්ම මේකට දානවා CH3Cl වගේ ඇල්කිල් හේලයිඩ් එක. නිර්ජලීය ඇලුමිනියම් ක්ලෝරයිඩ් ප්‍රේරක යටතේ තර වඩ පුළුවන් මෙතිල් බෙන්සීන් නැත්තම් ටොලුයින්ව මේ විදිහට සම්බන්ධ කරගන්න. හරි. ඊළඟට දැන් මේ අවසාන ප්‍රතිඵලේ තේරුම් ගන්න මේ COOH කාණ්ඩයට සාපේක්ෂව පැරාස්ථානේ තමයි NO2 සම්බන්ධ වෙලා තියෙන්නේ. අනිත් පැත්තට NO2 ට සාපේක්ෂව COOH සම්බන්ධ වෙලා තියෙන පැරාස්ථාන. දෙන්නට දෙන්න එකිනෙකා පැරාස්ථාන වල තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. හදිසියවත් මම මේ මෙතිල් බෙන්සීන්ගෙන් බෙන්සෝයික් කෙනෙක් හැදුවොත් ඔයාලා දන්නවනේ මෙතිල් බෙන්සීන්ගෙන් බෙන්සෝයික් කෙනෙක් හදන්න පුළුවන්. මේ මෙතිල් බෙන්සීන්ගෙන් බෙන්සෝයික් කෙනෙක් හැදුවොත් හරි ඊට පස්සේ මට ඒ COOH කාණ්ඩයට සාපේක්ෂව පැරාස්ථානට NO2 කෙනෙක් සම්බන්ධ කරගන්න බැරි වෙනවා. මොකද හේතුව? හේතුව තමයි COOH කියලා කියන්නේ මෙටා යමුකාරකයක් තියෙනවා. හරිද? තේරුණානේ? මට පුළුවන් ඕන මෙතිල් බෙන්සීන්ගෙන් බෙන්සෝයික් අම්ලය හදන්න. හැබැයි බෙන්සෝයික් අම්ලය මුලින් හදාගත්තට වැඩක් නැහැ. මොකද බෙන්සෝයික් අම්ලයට නයිට්‍රෝකරණයක් කරොත් අර COOH කාණ්ඩයට සාපේක්ෂව හරි මෙටාස්ථානට තමයි මට NO2 කාණ්ඩය සම්බන්ධ කරන්න වෙන්නේ. පැරාස්ථාන සම්බන්ධ කරන්න කිසිම හැකියාවක් නැහැ. ඒ නිසා මෙතනදීම නයිට්‍රෝකරණය කරන එක තමයි හොඳ. සාන්ද්‍ර නයිට්‍රික් සාන්ද්‍ර සල්ෆියුරික් ඒතර මට පුළුවන් CH3 කොටසට සාපේක්ෂව මොකක් කරන්නද? එයා CH3 කාණ්ඩයට සාපේක්ෂව එයා උතපැරායමුකාරකයක් නිසා එයාට සාපේක්ෂව පැරාස්ථානට NO2 සම්බන්ධ කරන්න පුළුවන්. අනිත් එක තමයි මුලින් NO2 සම්බන්ධ කරගත් ගෙනත් වැඩක්. දැන් නිකන් හිතන්න කවුරු හරි
කෙලීම බෙන්සීන්ට පළවෙනි අවස්ථාවේදී පළවෙනි පියවරේදී නයිට්‍රෝකරණයකින් NO2 එකේ සම්බන්ධ කරගෙන නයිට්‍රෝබෙන්සීන් කෙනෙක් හදාගත්ත කියන්නේ. ඒත් අසාර්ථකයි. මොකද හේතුව NO2 කාණ්ඩයට සාපේක්ෂව NO2 කාණ්ඩයට සාපේක්ෂව එයාගේ මෙටාස්ථානට තමයි මොකද්ද? ඊළඟ CH3Cl ඇල්කිල් හෙලයිඩ් දැම්මොත් R කාණ්ඩේ සම්බන්ධ වෙන්නේ. තේරුණාද? පැහැදිලිද කාරණේ? තේරුණානේ? ඒ නිසා මේක තමයි වඩාත්ම නිවැරදි ක්‍රමය සහ වඩාත් සාර්ථක ක්‍රමය. තේරුණාද? මීට වඩා සංකීර්ණ ක්‍රම වලින් හදන්න පුළුවන් ඇති. නමුත් අපිට කියනවනේ පියවර 5කට වඩා යන්න එපා කියලා කියනවා. තේරුණාද? ඒතර පියවර 5කට වඩා අඩුවෙන් කරන්න ඕනේ කොහොමද? හරි. දැන් ඊළඟ මොකද කරන්න තියෙන්නේ කෙලින්ම මෙයාට දාන්න ආම්ලික පොටෑසියම් පර්මැංගනේට්. ආම්ලික පොටෑසියම් පර්මැංගනේට් දැම්මහම මෙතන CH3 කොටස හරි ඔක්සිකරණය වෙලා COOH බවට පත්. තේරුණාද? එහෙනම් ඔය වගේ පියවර 3කින් අපිට මේක කරන්න පුළුවන් නේ. පියවර 3කින් කරන්න පුළුවන්. හරි. හරි තේරුණාද? දැන් මෙතනින් මුලින්ම CH3Cl ඇල්කිල් හෙලයිඩ් දාලා CH3 කොටස බෙන්සීන් වලට ආදේශ කරගෙන ඊට පස්සේ H+KMnO4 දාලා මුලින් බෙන්සෝයික් හදාගත්තොත් වැඩි අසාර්ථකයි. මොකද ඊට පස්සේ නයිට්‍රෝකරණයක් කරාට වැඩක් නැහැ. අපිට පැරාස්ථානට NO2 සම්බන්ධ කරගන්න බෑ. ඒ වගේම අනිත් පැත්ත පළවෙනි පියවරෙන්ම නයිට්‍රෝකරණයක් කරා යන කවුරු හරි ඒත් අසාර්ථකයි. මොකද හේතුව NO2 කාණ්ඩය කියලා කියන්නේ මෙටායම් කාරකයක්. පළවෙනි පියවරෙන්ම නයිට්‍රෝකරණයක් කරොත් නයිට්‍රෝබෙන්සීන් හැදෙන්නේ. ඒතර NO2 ට සාපේක්ෂව මොකද්ද? NO2 ට සාපේක්ෂව මෙටාස්ථානට තමයි අපිට ඊළඟට අපි දාන ඇල්කිල් හෙලයිඩ් R කාණ්ඩය ආදේශ කරගන්න වෙන්නේ. තේරුණාද? ඒ නිසා මේක තමයි වඩාත්ම නිවැරදි සහ වඩාත් සාර්ථක ක්‍රමවේදය වෙන්නේ. තේරුණාද? right. simple B කරාද? simple A නම් සරල දෙයක් තියෙන්නේ. simple B කරාද? බලමු simple B. මේක ලේසි හරි. මේකේ ලොකු දෙයක් නැහැ. පියවර 3කින් කරන්න පුළුවන්. right simple B කරමුද? simple B ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ. simple B පොඩ්ඩක් හිතන්න ඕනේ. simple B එක නම් පොඩ්ඩක් හිතන්න වෙනවා. ඒකේ පොඩ්ඩක් කාබනික සංයෝග 4ක්ම දීලා අපෙන් අහනවා සංශ්ලේෂණයෙන් කිහිපයක්ම කරන්න කියලා. හරි. right බලමු මේක අපිට කැපිටල් A විදිහට දීලා තිනවා මෙන්න මේ වගේ ඇල්කිල් හෙලයිඩ්. මෙයා තමයි කැපිටල් A කියන ඇල්කිල් හෙලයිඩ්. හරි. ඊට පස්සේ B කියලා කීටෝනයක් දීලා තිනවා මෙන්න මේ වගේ. CH2 CH2 CH3 හරි. මෙයා A මෙයා B කියලා දීලා තියෙනවා. ඊට පස්සේ XY නුත් දීලා තියෙනවා මේ විදිහට CH3 CH2 C ත්‍රිබල් බොන්ඩ් CH. එයා තමයි අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයින් වන X කියන කාබනික සංයෝගය. ඊළඟට CH3 CH2 Br. මේ Y කියන කාබනික සංයෝගය ඇල්කිල් හෙලයිඩ් එක. හරි. මෙයා A මෙයා B මෙයා C මෙයා D කියලා දීලා තියෙනවා. හරි. ඔය හතර දෙනා ආශ්‍රය කොටගෙන අපිට කියනවා මොකක් කරන්න? හරි. අදාළ ප්‍රශ්න ටික කරන්න තියෙනවා. හරි. මෙයා x මෙයා y හරි. දැන් අපිට මුලින් කියන්නේ ඔකේ රෝමි ලක්කම් එක ප්‍රශ්නේ අපිට කියන්නේ මේ x කියන මේ කාබනික සංයෝගය සහ y කියන කාබනික සංයෝගය මේ දෙන්නා යොදාගෙන a වත් හදන්නලු b වත් හදන්නලු. xy කියන මේ කාබනික සංයෝග දෙක යොදාගෙන
ඒවත් හදන්නලු බීවත් හදන්නලු වෙන වෙනම. තේරුණාද? පැහැදිලිද? x සහ y වෙන වෙනම අරගෙන නේ x වත් යොදාගෙන y වත් යොදාගෙන ඒවත් හදන්නලු බීවත් සංශ්ලේෂණය කරන්න. ඒක තමයි දැන් අපිට කියන්නේ. right. දැන් අපි මුලින්ම ඒව සංශ්ලේෂණය කරමු බලන්න. A කියන මෙන්න මේ ඇල්කිල් හෙලයිඩය සංශ්ලේෂණය කරමු බලන්න. හරි? right. අපිට දැන් ඒ සංශ්ලේෂණය කරද්දී පීවර 5කට නොවැඩි පීවර සංඛ්‍යාව කිලු කරන්න කියලා කියනවා. පැහැදිලිද? පීවර 5කට වඩා වැඩි වෙන්න බෑ. හරි? ඒ කියන්නේ x සහ y යොදාගෙන ඒව හදද්දී ඒ පරිවර්තනය පීවර 5කට වඩා වැඩි වෙන්න බෑ. x සහ y දෙන්නම යොදාගෙන b ව හදද්දී ඒකත් පීවර 5කට වඩා වැඩි වෙන්න බෑ. තේරුණාද? right. එහෙනම් බලමුද? right. මෙහෙමයි වෙන්නේ. දැන් ඒව සංශ්ලේෂණය කරන එක බලමු මුලින්ම. ඒව සංශ්ලේෂණය කරන මුලින්ම. දැන් ඔයගොල්ලන්ට පැහැදිලිද? මේ බලන්න. A කියන කාබනික සංයෝගය ගත්තාම එයාගේ කාබන් පරමාණු 4යි ඉන්නේ. A කියන කාබනික සංයෝගය ගත්තාම එයාගේ කාබන් පරමාණු කීයද ඉන්නේ? කාබන් පරමාණු 4යි ඉන්නේ. එතකොට දැන් x ගත්තොත් x ගෙත් ඉන්නවා කාබන් පරමාණු 4ක් y ගෙත් ඉන්නවා කාබන් පරමාණු 2ක්. එතකොට ඇත්තටම x සහ y යොදාගෙන ඒව සංශ්ලේෂණය කරද්දී මොකද්ද? මේ දෙන්නම භාවිතා කරන්න ඕනද නැද්ද? මේ දෙන්නම භාවිතා කරන්න ඕනද නැද්ද? නෑ. මේ දෙන්නම භාවිතා කරන්න ඕනේ නෑ. ඇයි ඒ? ඉතින් හදන්න ඕන කාබනික සංයෝගයේ ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 4යි ඉන්නේ. තේරුණාද? ඊළඟට එයාව හදන්න දායක කරගන්න කියන අනෙක් කාබනික සංයෝග දෙකෙන් එකක ඉන්නවා කාබන් පරමාණු 4ක්. එතකොට මෙයාගෙම පුළුවන් මෙයාව හදන්න. මෙයාව ඕනේ නැහැ. මෙයාව ගත්තොත් ඒක අනවශ්‍යයි. එයි මෙයාගෙත් 4යි, මෙයාගේ කාබන් පරමාණු 2යි. එතකොට ඔක්කොම කාබන් පරමාණු 6යි. එතකොට කාබන් පරමාණු 6 කෙනෙක්ගෙන් කාබන් පරමාණු 4ක් හදනවා කියන එක සාමාන්‍යයෙන් ඒක සුදුසු වැඩක් නෙමෙයි. හරි? මොකද දැන් ඕලේ සිලබස් එක යටතේ කාබන් පරමාණු සංඛ්‍යාව ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු සංඛ්‍යාව අඩු කරන ප්‍රතික්‍රියාවලට තියෙන්නේ ස්තරය කාබොක්සිලික් අම්ලය සහ මධ්‍යසාරය බවට කඩන ප්‍රතික්‍රියාවයි. අනිත් එක එන්නාදේශිත ඒමයිඩය අම්ල ක්ලෝරයිඩය සහ ඇමීනය බවට කඩන ප්‍රතික්‍රියා දෙකේ තමයි ඒ ප්‍රතික්‍රියා දෙක තමයි අර ප්‍රධාන කාබන් දාමය අඩු කිරීමට දාලා සිද්ධ කරන ප්‍රතික්‍රියා හැටියට ඕගොල්ලන්ට උගන්වන්න. තේරුණාද? ඒ නිසා මම කියන්නේ දැන් මේ දෙන්නව යොදාගෙන A සහ B වෙනම හදන්න කියනවා තමයි. නමුත් මම යෝජනා කරනවා ඒව හදද්දී x විතරක් පාවිච්චි කරමු. y ඕනේ නැහැ. තේරුණාද? ඒ නිසා මම දැන් පරිවර්තනය කරනවා. CH3 CH2 C triple bond CH එයාගෙන් හදන්න ඕනේ කවුද? ඒ කියන්නේ මෙයා. පැහැදිලිද? හරි. එහෙනම් මෙහෙමයි කරන්නේ. මම මෙයාට දානවා හරි? මම මෙයාට දානවා තනුක සල්ෆියුරික්. ඒත් එක්ක මම දානවා HgSO4. එතකොට ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේ වගේ කීටෝනයක් තමයි හැදෙන්නේ. හරි? මේ වගේ කීටෝනයක් තමයි හැදෙන්නේ. තේරුණාද? පැහැදිලිනේ? ඔය වගේ කීටෝනයක් තමයි හැදෙන්නේ.
ඊළඟට ඔය කීටෝනේ මම ප්‍රතික්‍රියා කරනවා සෝඩියම් බෝරෝහයිඩ්‍රයිඩ් ජලය දාලා මේ කීටෝනය ඔක්සිහරණය වෙලා මේ වගේ ද්විතීයික මධ්‍යසාරයක් හැදෙනවා. ද්විතීයික මධ්‍යසාරයක් හැදෙනවා. ඊළඟට මම කරන්නේ මෙයාට PBr3 දාන්න. PBr3 දැම්මහම මෙතන OH අයින් වෙලා බ්‍රෝමින් කෙනෙක් සම්බන්ධ වෙනවා. බලන්න 1 2 3යි. පියවර 3න් පරිවර්තනය කරන්න පුළුවන්. පියවර 3න් පරිවර්තනය කරන්න පුළුවන්. අපිට කියන්නේ පියවර 5කට වැඩි වෙන්නේ නැතුව කරන්න කියලා. ඉතින් පියවර 3න්ම කරා. පැහැදිලිද? හරිනේ? right. එහෙනම් ඒකත් අවසන්. ඒව මම x කියන කාබනික සංයෝගය දාගෙන A කියන කාබනික සංයෝගය සංශ්ලේෂණය කරා. තේරුණාද? හරි නේද? පැහැදිලිද? right. තේරුණාද? A කියන කාබනික සංයෝගය සංශ්ලේෂණය කරද්දි මට x විතරයි ඕන උනේ. හැබැයි B ව සංශ්ලේෂණය කරද්දි x විතරක් නෙමෙයි y වත් ඕන වෙයි කියලා මට හිතෙනවා. මොකද හේතුව B කියන කීටෝනේ ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 6ක් ඉන්නවා. කාබන් පරමාණු 6ක් ඉන්නවා. ඒ 6 ගානට ගැලපෙලා එනවනේ මේ බලන්න. x ගෙත් කාබන් පරමාණු 4යි y ගෙත් කාබන් පරමාණු 2යි. 4 2 6යි. එතකොට මට හිතෙනවා මේ දෙන්නම පාවිච්චි කරන්න ඕනේ මේව හදන්න. එහෙනම් මම මේ දෙන්නම පාවිච්චි කරනවා මේව හදන්න. තේරුණාද? හරි. එහෙනම් අපි කරමු මේ පරිවර්තනේ. මම හිතනවා ඕගොල්ලෝ දැන් මේක කරන්න ඇති ඒව සංශ්ලේෂණය කරන එක. එහෙනම් මම බීව සංශ්ලේෂණය කරනවා. තේරුණාද? right. මම මේක මකනවා. මේ බලන්න දැන් මම මෙහෙම දෙයක් කරනවා. දැන් මේ x කියන කාබනික සංයෝගයේ විශේෂයි මොකද හේතුව මේ එයා ඇල්කයිනයක් අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයිනයක් ඉන්නවා. ඉතින් මට පුළුවන් මේ මෙන්න මෙයා මේ විදිහට ප්‍රතික්‍රියාවක් ලක් කරන්න මොකද්ද? ඇමෝනිය මාධ්‍යයේ සෝඩියම් එක්කම ප්‍රතික්‍රියා කරනවා. සෝඩාමයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒතර වෙන්නේ මෙතන හයිඩ්‍රජන් වෙනකොට සෝඩියම් කෙනෙක් සම්බන්ධ වෙනවා. ඒ ප්‍රතික්‍රියා අග්‍රස්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයින වල මූලිකම ප්‍රතික්‍රියා. තේරුණාද? මේවයි කෙනෙක් ලැබෙනවා. ඊට පස්සේ මම කරන්නේ මම මෙයාව ප්‍රතික්‍රියා කරනවා මෙන්න මේ වගේ ඇල්කිල් හෙලයිඩයක් එක්ක. මම වයිව ගන්නවා. මේ වගේ ඇල්කිල් හෙලයිඩයක් එක්ක ප්‍රතික්‍රියා කරනවා. ඒතර ඔයගොල්ලෝ දන්නවා මොකද වෙන්නේ? සෝඩියම් අයින් වෙනවා. ඇල්කිල් හෙලයිඩේ R කාණ්ඩය ඇවිල්ලා මෙතන කාබන්ට සම්බන්ධ වෙනවා. සෝඩියම් බ්‍රෝමයිඩ් අයින් වෙලා යනවා. එහෙනම් මේ වගේ කෙනෙක් ලැබෙන්නේ CH3 CH2 C triple bond carbon CH2 CH3 මෙහෙම කෙනෙක් ලැබෙන්නේ. කොහොම කෙනෙක් තමයි ලැබෙන්නේ. පැහැදිලිනේ? සරලයි. ඊට පස්සේ මට පුළුවන් තනි පියවරෙන් B කෙනෙක් කෙනාව හදන්න. මෙයාට දාන්න තමුක සල්ෆියුරික් HgSO4 සමග මොකද වෙන්නේ? හොඳට බලන්න. දැන් මෙතන කාබන්ට හයිඩ්‍රජන්ලා දෙන්නෙක් සම්බන්ධ වෙනවා. මෙතන කාබන්ට OH ලා දෙන්නෙක් සම්බන්ධ වෙනවා. ජෙමිනල් ආකාරයට OH ලා පවතින්නේ නැහැ. නේ? ජෙමිනල් ආකාරයට OH ලා පවතින්නේ නැහැ මෙහෙම. මෙහෙම OH ලා පවතින්නේ නැහැ. මෙහා සම්පූර්ණයෙන්ම ජලාණෝක්කෙදී ඉවත් වෙලා යනවා. තේරුණාද? එතනින් කීටෝනයක් හැදෙනවා. එහෙනම් අවසාන ප්‍රතිඵලය අපිට ලැබෙනවා මෙන්න මේ විදිහට. අවසාන ප්‍රතිඵලය මේ විදිහට ලැබෙනවා. කවුද අවසාන ප්‍රතිඵලය? B නේ. මෙන්න B.
ඔන්න v කියන එක්කෙනාව හැදුවා. බලන්න මම x කියන එක්කෙනාවත් යොදාගත්තා එකට y කියන එක්කෙනාවත් යොදාගත්තා. පැහැදිලිනේ? 1 2 3යි. පියවර 3යි. ඒව හදන්න මම ගත්තේ x විතරයි. එතනදි පියවර 3යි. b ව හදන්න x y දෙන්නම පාවිච්චි කරා ඒත් පියවර 3යි. හරිනේ? right. ලස්සනට ওই විදිහට අපිට පරිවර්තනය කරලා අවසන් කරන්න පුළුවන්. හරි. දෙන්නම හරිද? දෙන්නම මේ ක්‍රමයට ගත්තද? උත්තර දෙන්න. එහෙනම් දැන් අපි x සහ y යොදාගෙන a සහ b වල දැන් translation එක ඉවරයි. දැන් තියෙන්නේ a සහ b යොදාගෙන අපිට දීලා තියෙනවා එයා ලොකු කාබනික සංයෝගයක්. අන්න එයාව සංශ්ලේෂණය කරන්න ඕන. හරි. දැන් අපි ඒක කරමු. හරිද? x සහ y කාබනික සංයෝග උපයෝගී කරගෙන a සහ b වෙන වෙනම අපි දැන් සංශ්ලේෂණය කරගත්තා. ඊළඟට දැන් a සහ b දෙන්නම යොදාගෙන අපිට දීලා තියෙනවා තව කාබනික සංයෝගයක්. අන්න එයාව සංශ්ලේෂණය කරන්නලු. simple b sorry ප්‍රෝමිලක්කම් දෙක යටතේ නේ. ප්‍රෝමිලක්කම් දෙක යටතේ. එතකොට a කියන්නේ මෙයා. a කියන්නේ මෙයා. මෙයා තමයි a. ඊළඟට b කියලා කියන්නේ මෙන්න මෙයා. b කියලා කියන්නේ මෙයා. ඒතොර a සහ b මේ දෙන්නව යොදාගෙන පල්ලෙහාට දීලා තියෙනවා කාබනික සංයෝගයක්. එයා c කියලා නම් කරලා තියෙනවා. එයාව මෙන්න මේ a සහ b දෙන්න යොදාගෙන සංශ්ලේෂණය කරන්නලු පියවර 5කට නොවැඩි වෙන විදිහට. හරි. c කියන්නේ මෙන්න මෙයා. CH3 CH2 carbon CH3 මෙතන double bond. right. මෙන්න මෙයා. මෙන්න මෙයාව සංශ්ලේෂණය කරන්න. මෙයා තමයි c. a සහ b මේ දෙන්නාව යොදාගෙන c ව සංශ්ලේෂණය කරන්න. හරි. දැන් බලමු අපි කොහොමද සංශ්ලේෂණය කරන්නේ කියලා. මෙහෙම කරන්න පුළුවන්. හරි. දැන් මේ a කියන ඇල්කිල් හෙලයිඩ් ඉන්නවනේ. මම කරන්නේ මෙහෙම දෙයක්. මම ඔය a කියන ඇල්කිල් හෙලයිඩ් අරගෙන මම යාර දානවා මැග්නීසියම් වියලි ඊතර. මැග්නීසියම් වියලි ඊතර. මෙයාට මැග්නීසියම් වියලි ඊතර දැම්මහම තේරුම් ගන්න මෙන්න මේ වගේ ග්‍රීන් ආර්ට් කෙනෙක් හැදෙනවා. මේ ඇල්කිල් හෙලයිඩ්ට මැග්නීසියම් වියලි ඊතර දැම්මහම මේම ග්‍රීන් ආර්ට් කෙනෙක් හැදෙනවා. හරි? දැන් මම මේ A ගෙන් තමයි වැඩේ පටන් ගන්නේ. ඊට පස්සේ මම මොකද්ද කරන්නේ? මෙතන ඉන්නෝනේ කීටෝනයක්. මම මේ ග්‍රීන් ආර්ට්ව මෙන්න මේ කීටෝනයත් එක්ක ග්‍රීන් ආර්ට් ජල විච්ඡේදනයකට ලක් කරනවා. හරි? ඒතර මුලින්ම දාන්න මම යාටියක් කෙටි කරලා ලියන්නේ C3H7යි. මම යාව කෙටි කරලා ලියන්නේ. මේ කීටෝනෙත් එකපාරම මොකද කරන්නේ? ග්‍රීන් ආර්ට් ජල විච්ඡේදනයකට ලක් කරනවා. එයා ග්‍රීන් ආර්ට් ජල විච්ඡේදනයකට ලක් කරාම හැදෙනවා මෙන්න මේ වගේ කෙනෙක්. මෙන්න මේ වගේ මධ්‍යසාරයක් හැදෙනවා. කවුද? කොයි වගේ මධ්‍යසාරයක්ද? මෙන්න මෙහෙම. මම යාව යක් දිග්ගස්සර ලියන්නම් CH3 CH2 මෙතන CHOH මෙතන එච්චක් නෑ. මොකද ග්‍රීන් ආර්ට්ගේ ආර්කාන්‍ය වල සම්බන්ධ වෙනවනේ. පල්ලෙහා CH2 CH2 CH3 ආර්කාන්‍ය සම්බන්ධ වෙනවා මෙතෙන්ට
CH3 CH2 CH3 ඔන්න ඔහම කෙනෙක් ලැබෙනවා. හරිද? පැහැදිලිද? අනේ එක පියවරයි මොකද්ද? මෙයාව විචලනය කරන්න. සාන්ද්‍ර සල්ෆියුරික් දාන්න. සාන්ද්‍ර සල්ෆියුරික් දාද්දී මධ්‍යසාරයේ විචලනය වෙනවා. විචලනය වෙලා ඇල්කීන හැදෙන්නේ. මේ බලන්න මේ OH හයිඩ්‍රජන් වල ගලවගන්නේ වඩාත් අඩු හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාවක් සහිත කාබන්. මෙතරත් හයිඩ්‍රජන් වල දෙන්නයි, මෙතරත් හයිඩ්‍රජන් වල දෙන්නයි. මෙතන එක හයිඩ්‍රජන් කෙනෙක්. OH මේ හයිඩ්‍රජන් වල ඉවත් කරගන්න. ඒතකොට ඇල්කීන හැදෙනවා. මෙන්න ඇල්කීන. පියවර කීයද? පියවර 3යි. මොන බලන්න මම ඒවත් පාවිච්චි කරා. මෙතනදී කීටෝනේ හැටියට බීව ගත්තනේ. එහෙනම් A සහ B දෙන්නව පාවිච්චි කරා. එහෙනම් C ව ගන්න පුළුවන් ඔය විදිහට. පැහැදිලිද? තේරුණාද? right. ඔය විදිහට පරිවර්තනය කරන්න පුළුවන් ඒක. simple C බලමු. simple C අපිට තියෙන්නේ මෙන්න මේ ස්තරය සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මට කියන්නේ මේ ප්‍රතික්‍රියාවෙන් ලැබෙන ප්‍රතිඵල මොනවද? කියන්න බලන්න. මොනවද ලැබෙන ප්‍රතිඵල? මෙහෙමයි යාන්ත්‍රණය සිද්ධ වෙන්නේ. හරිද? දැන් ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා ඉස්සලා බලමු. ලැබෙනවා මෙන්න මේ වගේ සෝඩියම් ලවණයක්. මේ වගේ සෝඩියම් ලවණයක් ලැබෙනවා. ඊට අමතරව මේ වගේ මධ්‍යසාරයක් ලැබෙනවා. හරිද? ඔය ප්‍රතිඵල කොහොමද එන්නේ කියලා බලමු. සරල දෙයක් නෙමෙයි ප්‍රතික්‍රියාව විස්තරේ හඩන එකනේ කරන්නේ. හරි. යාන්ත්‍රණය වෙන්නේ මෙහෙමයි. මේ බලන්න. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රබල භාෂ්පයෙන් එනවා සෝඩියම් ප්ලස් සහ OH මයිනස් අයන. එතකොට අදාළ ස්තරේ මෙහෙමයි. හරි. දැන් වෙන්නේ මෙහෙම දෙයක්. මේ කාබන් සාපේක්ෂව ඩෙල්ටා ධන ඔක්සිජන් ඩෙල්ටා ඍණ. හරි. මේ කාබන් ස්තර කාබනය ඩෙල්ටා ධන ඔක්සිජන් ඩෙල්ටා ඍණ. සාමාන්‍යයෙන් මේ කාබන් ගත්තහම කාබන් අයන සංයෝග වල කාබන් අයන කාබන්ගේ තමයි මේ ඉලෙක්ට්‍රෝන ඌන ගතිය වැඩි. සාමාන්‍ය කාබොක්සිලික් ස්තර වල අඩුයි. නමුත් අර තරම්ම නැති උනත් පොඩ්ඩක් තියෙනවා. හරි. ඒතර වෙන්නේ මේකයි. මෙතනින් එන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකෙන් එන OH- එයාගේ OH- මත් තියෙන මේ ඉලෙක්ට්‍රෝන යුගල ඔක්සිජන් මත් තියෙන මේ ඉලෙක්ට්‍රෝන යුගල පහර දෙනවා මේ කාබන්. හරි. කාබන්ට පහර දෙනවා. කාබන්ට පහර දුන්නාම සිද්ධ වෙන්නේ මේ ඩබල් බොන්ඩ් එකෙන් එක යුගලක් යනවා ඔක්සිජන් මත. ඔක්සිජන් මතට යනවා. තේරුණාද? ඔක්සිජන් මතට ගියාට පස්සේ හැදෙන්නේ මේ වගේ කෙනෙක් නේ. CH3 මෙතන මයිනස් එකක් හැදෙනවා. මෙතන OH එකක් සම්බන්ධ වෙනවා. මෙතන OCH3. හරි. දැන් මේ සිම්පල් C වල ගැටලුවේ මුලින්ම කියලා තියෙනවා. ඇසිටයිල් ක්ලෝරයිඩ් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක දක්වන ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණයෙන් ආభాෂය අරගෙන තමයි මේකේ යාන්ත්‍රය ලියන්න කියන්නේ. එහෙනම් එතන වෙන දේවල් ඒ විදිහටම මෙතනත් වෙන්න ඕනේ. මඩ කියන්න ඇසිටයිල් ක්ලෝරයිඩ් සහ මේ ස්තරයේ තියෙන වෙනස්කම් මොකද්ද? ඇසිටයිල් ක්ලෝරයිඩ් වල මෙතන සම්බන්ධ වෙන්නේ ක්ලෝරින් කෙනෙක්. මෙතන සම්බන්ධ වෙලා තියෙන ස්තරේ CH3O කියන කාණ්ඩය. ඒකයි වෙනස. හැබැයි මේ ඉලෙක්ට්‍රෝන පහර දී මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම ඔක්කොම එකවයි. පැහැදිලිද? right. එහෙනම් අතරමැදි මේවයි කෙනෙක් හැදුණානේ. මෙතනින් පස්සේ වෙන්නේ
මොකද්ද මේ ඔක්සිජන් මත් තියෙන යුගලක් මේ ඔක්සිජන් මත් තියෙන යුගලක් නැවතත් මේ බන්ධනයට එනවා ඊළඟ මෙතන ඔක්සිජන් මේ යුගල අරගෙන ඉවත් වෙලා යනවා එතකොට හැදෙනවා මෙන්න මේ වගේ කෙනෙක් OH සහ CH3 O- කෙනෙක් හරි ඊළඟට අපි දන්නවනේ කාබොක්සිලික් වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා වෙනවා නැවතත් මේ OH මොකද වෙන්නේ මේ හයිඩ්‍රජන්ට පහර දෙනවා පහර දෙද්දී මේ තියෙන යුගලක් යනවා ඔක්සිජන් මතට එන අවසාන වශයෙන් අපිට ලැබෙනවා කවුද CH3 C double bond මෙතන O minus මෙතනින් එළියට යනවා H plus එයත් අරයත් එක්ක එකතු වෙලා CH3OH බවට පත් මෙතනින් ඉවත් වෙන හයිඩ්‍රජන් ප්ලස් මෙයත් එක්ක මේ ඍණායනයත් එක්ක අදාළ මෙතනෝල් මධ්‍යසාරය මෙතන මෙයා ඍණායනේ ඉන්නවා මෙතන ඉතිරි වෙන සෝඩියම් ප්ලස් එක්ක මෙයා අයනික බන්ධනය හදාගෙන මෙයාව දෙන්න තේරුණාද මේක තමයි යාන්ත්‍රණය පැහැදිලිද රයිට් ලියන්න බලන්න ලියන්න මොනවා හරි දිනවනම් ඒක ලියාගන්න හරි රයිට් එහෙනම් ඉසේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික උතනින් අවසන් වෙනවා හරි ඉසේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටික උතනින් අවසන් වෙනවා හරිද හරි එහෙනම් ඔගේ ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ කරන්න බලන්න ස්ට්‍රක්චර්ඩ් ප්‍රශ්නේ කරන්න බලන්න